සෙක්කින්නවා මේ කනක් විදිහට අඳින මනුස්සයා කනක් තියනවා මැද්දේ වාහනයක් යනවා යු ප්‍රවේගයකින් වාහනයක් යනවා යු ප්‍රවේගයකින් මොකක් වේද මට කියන්න මේ මනුස්සයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය මෙයාගේ නිකුත් කරන හඬේ සංඛ්‍යාතය F0 නම් මේ මනුස්සයා ශ්‍රවණය කරන හඬේ සංඛ්‍යාතය F සමානද වැඩිද කුඩයිද කියන්නේ මේ ප්‍රභය මේ කණයි මේ වස්තුවයි අතර සාපේක්ෂ චලිතයක් තියෙනවද මෙයා හැමතිස්සෙම මේ එකම දුරක් තියාගෙන මේක වටේට කැරකෙන්නේ එක තිස්සෙම මේ u ප්‍රවේග සංරචක මෙයාට මේ කනට අපි මෙතන ඉඳන් රේඛාවක් යන්දොත් මේ කෝණයගේ අංශක 90යි පේනවද ඒ කෝණයගේ අංශක 90යි මේක කොතෙන්ද ගියත් මේ u ප්‍රවේගයත් එක්ක මේ කෝණයගේ අංශක 90යි හැමදැනටම මේ කෝණයගේ මේ ප්‍රවේගයත් එක්ක මේ වස්තුවට මේ කනට තියෙන අපි කනට ලම්බකයක් ගැහුවොත් කනේ ඉඳන් මේ වස්තුවට ලම්බකයක් ගැහුවොත් මේ වෘත්තය මත ඉන්න ඕනෑම අවස්ථාවකදී එයාගේ ප්‍රවේග සංරචකයත් එක්ක ඒ ලම්බකය අංශක 90කින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඇයි ඒකට හේතුව මේක ස්පර්ශීය ප්‍රවේගයක්. ඉතින් වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා අපි එතෙන්ට අදිද්දී රේඛාවක් මේ ස්පර්ශකය එක්ක ලම්බයක් නිර්මාණය කරනවා. සරල ජ්‍යාමිතිය. ඉතින් මොකද්ද වෙන්නේ? ඔයගොල්ලන් මතකද අර කලින් සමීකරණය. ඒකේ තියෙන්නේ මොකද්ද? u cos θ කියලා සම්බන්ධයක් නේ. ඉතින් cos අනුව මොකද වෙන්නේ? බිඳුවක් වෙනවා. එතකොට u බෙදීම v බෙදීම v වෙනවා. එතකොට 1යි වෙනවා. f සමානයි f0 වෙනවා. පැහැදිලිද? මේ දෙන්න අතර මෙයාට මෙයාව සාපේක්ෂව චලිතයක් විදිහට පේන්නේ නැහැ. ඒ නිසා මොකද්ද වෙන්නේ? මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී මෙතන ඉඳන් මෙතෙන්ට එද්දී මෙතන ඉඳන් මෙතෙන්ට එද්දී ආයෙ මෙහෙට එද්දී f සමානයි f0 වෙනවා. මේ දෙකම වැරදි. එහෙනම් ප්‍රස්ථාරය එන්නේ කොහමද? කාලයත් එක්ක f කාලයත් එක්ක f0 ප්‍රස්ථාරය. ඕකේ. අනේ සම්බන්ධය මොකද්ද? f සමානයි v යට v ධන cos v ඍණ cos θ v ඍණ cos θ v ඍණ u cos θ මොකද වෙන්නේ? cos 90 බිඳුවයි පතාක f0 හරි. හරි. ඊළඟ අවස්ථාව මම ගන්නවා. මේ කන තියෙනවා. කන තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. කන තියෙන්නේ කොහොම තැනක? දැන් මොකක් වේද? තව එකක් ගන්නවා. මේ තියෙන්නේ වස්තුව. දැන් වස්තුව ඉන්නේ මැද නෙමෙයි. මේ තියෙන්නේ යම්කිසි පතයක ගමන් කරන ධ්වනි ප්‍රභය. මේ තියෙන්නේ කන.
දැන් ප්‍රස්ථාරය මොන වගේ වේද? දැන් ටිකක් සංකීර්ණ දෙයක්. මෙතන බලමු කොහොමද එන්නේ කියලා. බලන්න මේ තැන්වලදී මොකද වෙන්නේ? මේ තැන්වලදී ලම්බකයි එක u වෙනවා. මේ තැන්වලදී ලම්බකයි මේ තැන්වලදී ලම්බකයි නිසා මේක අපි θ කියලා ගත්තොත් θ සමානයි අංශක 90. θ අංශක 90ක් වෙනවා. මේ තැන්වලදී θ අංශක 90ක් වෙනවා කියන එක අදහස මොකද්ද? θ අංශක 90ක් වෙනවා කියන එක අදහස f සමානයි f0 වෙනවා. මෙතෙන්දී f සමානයි f0. අපි බලමු මේ වස්තුව මෙහෙම යනවා මෙන්න මේ වගේ තැනක්. මේක තමයි මේ වස්තුවේ මේ ගමන් කරන හෝන් එකේ නැත්තම් කාර් එකේ ගමන් කරන වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ මෙතන. එතන ඉඳන් අපි ලම්බකයක් ගැහුවොත් එයාට ස්පර්ශීයයි ප්‍රවේගය. හරි. එහෙමනම් අපිට පුළුවන් මෙයාගේ පැත්තට කොච්චරක් බලපානවද කියලා බලන්න. අපිට ගත්ත හැකි එන්න මේක දීර්ඝ කරනවා මම පොඩ්ඩක්. දීර්ඝ කරලා මම ඒ කෝණය මාක් කරගන්නවා θ කියලා. අපිට පේනවාද? ඒක ඇති වෙන්නේ එයාගෙන් ඉවතට u cos θ. ඔන්න ඔය විදිහට u cos θ එක එනවා. එහෙමනම් කොයි සමීකරණය දෙන්නේ ඉවතට යද්දි? ඉවතට යද්දි මොන සමීකරණය දෙන්නේ? අපි දන්නවා සමීකරණ දෙකක් තියෙනවා කියලා. f සමානයි v8 v ධන u cos θ. හරි. මේ පැත්තේදී එක කොතෙන්ට එනකන් එහෙම වෙයිද? මෙතෙන්ට එනකන් එක එහෙම වෙනවා. අපි බලමු නිකන් මෙන්න මේ වගේ තැනක්. එයා කේන්ද්‍රයට ලම්බක වුණාට කේන්ද්‍රයට ඇඳපු රේඛාවට ලම්බක වුණාට මෙතෙන්ට ලම්බක නැහැනේ. අපිට පුළුවන් ඒක නිර්මාණය කරන්න. දැන් බලන්න එතෙන්දිත් මෙහෙටමයි විභේදනය වෙන්නේ. මේක θ කියලා දාගමු. ගත්ත හැකි මේ කෝණයක් θ කියලා. අපි ලැබෙනවා v u cos θ. ඒ කොටසෙදිත් එන්නේ මේ සම්බන්ධයම තමයි. මොකද ධොනිය නිකුත් වෙන්නේ මෙහෙට මෙයා ගමන් කරන අර පැත්තට කියලා තමයි මේ කනට දැනෙන්නේ. ඒතර මේ සම්බන්ධතාවය එන්නේ මේ පැත්ත. හරි.
දැන් මෙහෙම ගිහිල්ලා එතෙන්ට යනවා. බලන්න. කේන්ද්‍රයේ ඉඳලා අඳින්න ඕනේ ස්පර්ශකයට. ඊපස්සේ අපි චෙක් කරලා බලන්න ඕනේ අපිට අවශ්‍ය ලක්ෂ්‍යය ඉඳලා. හරි. කොහොනේ තීට කියලා ගත්තොත් නැවතත් එන්නේ මෙයාට. ඔහම ගිහිල්ලා මෙතෙන්ට එනවා. දැන් මොකද වෙන්නේ? තීට අංශක 90යි. එවනම් f සමාන f නෝ. නොයිතරේනවා. මේ ප්‍රදේශයේ පුරාවට මොකද වෙන්නේ? මෙන්න මේ සම්බන්ධතාවය තමයි මෙයා පිළිපදින්නේ. එහෙමනම් ඒ ප්‍රදේශයේ පුරාවට මොකද්ද වෙන්නේ? ඒ ප්‍රදේශයේ පුරාවටම මෙන්න මෙයාගේ අගය වෙනස් වෙන්නේ කොහොමද? කොයි විදියටද? f කුඩයිද විශාලයිද? f කුඩයි f not මේ පැත්ත. මේ සම්පූර්ණ ප්‍රදේශය පුරාම f කුඩයි f not වෙනවා. මේක වෙනම රූප සටහන මේක අඳින්නම්. අරක පස්සේ අඳිමු. වස්තුව මෙතන තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ටම f කුඩයි f not. හරි. ඊට පස්සේ මෙයා මෙතනින් පයින්නවා. පැන්නට පස්සේ මේක ලම්බකයක්. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාගේ ඉඳන් රේඛාව මෙතෙන් අඳගන්න. දැන් අපිට ගත්තේ මේ කෝණය θ කියලා. මෙන්න මේ කෝණය θ කියලා ගත්තේ. දැන් q cos θ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දෙන්නම එකම පැත්තට තරංගය ගමන් කරන්නේත් මෙයාගේ ප්‍රවේග සංරචකය අපිට දැනෙන පැත්තටම තමයි අපි වෙතට. එහෙමනම් අපි එතට එද්දී මොකද වෙන්නේ? සංඛ්‍යා පිළිපදින මොන සම්බන්ධතාවයද? f සමානයි v බෙදීම v ඍණ u cos θ. හරි. මේ අර්ධේ මෙතෙන්ට එනකම්ම කොහොම වෙනවා? මේ පැත්තටම මේ සම්බන්ධතාවය, මේ පැත්තට මේ සම්බන්ධතාවය. එහෙනම් මේ ටිකේම අපි සලකුවොත් මෙන්න මේ ටිකේම f විශාලයි f not වයි.
ඔන්න ඔය විදිහට අපිට ලැබෙනවා. මේ අර්ධයයි මේ අර්ධය අපි වෙන නම් බැලුවොත් මෙතන තමයි කන වටේට යනවා ස්පීකරේ. මෙතෙන්දී මේ ප්‍රදේශයේදී සංඛ්‍යාත අඩුයි, මේ ප්‍රදේශයේ සංඛ්‍යාතය වැඩි. ඒ වගේම තව මේකේ විශේෂ දෙයක් තියෙනවා. මේ කොස් ප්‍රස්ථාරයක් විදිහට තමයි විචලනය වීම සිද්ධ වෙන්නේ. ආයි මෙතෙන්ට එද්දිත් ඔයගලන්ට පේනවා ඇති කොහොමද වෙන්නේ කියලා. ඒකත් අපි ඕන්න ඇඳලා බලමු මේ අවස්ථාවක්. අංශක 90යි. ඒත් ඒ වෙතනමයි එන්නේ. ඒක θ. හරි. තමන් වෙතනමයි එන්නේ. දැන් මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන තියෙන විශේෂත්වය තමයි මේ පැත්තේ සංඛ්‍යාත ඔක්කොම F0 ට වඩා විශාලයි. අනිත් පැත්තේ තියෙන සංඛ්‍යාත ඔක්කොම F0 ට වඩා කුඩායි. මේ ප්‍රස්ථාරයටත් විශේෂ හැඩයක් තියෙනවා. මෙන්න මේ වගේ. බලන්න. මේක අපිට ගත්ත හැකි කාලයත් එක්ක මේක අපි F0 කියලා දාගන්න. මොකක්ද එන්නේ? ආරම්භයේදී අපි මෙතනින් පටන් ගන්නවා කියලා හිතමු. මෙහෙම ඉන්නවා. දැන් අපි මෙතන උඩින් පටන් ගන්නවා කියලා හිතමු. මෙතන උඩින් පටන් ගන්නවා. මොකද වෙන්නේ? මෙඩ යන්න කොස් කෝණයට මොකද වෙන්නේ? කොස් කෝණය වැඩි වෙලා අඩු වෙනවද අඩු වෙලා වැඩි වෙනවද? කොස් කෝණය වැඩි වෙලා අඩු වෙනවද අඩු වෙලා වැඩි වෙනවද? අපිට ගත්තා මෙන්න මේ වගේ හැඩයක්. මෙන්න මෙහෙම එනවා. මෙයා මෙතෙන් දෙනකම් සීග්‍රලස් අඩු වෙනවා. මෙහෙම එනවා. ඊට පස්සේ මෙතෙන්ට එනවා. සී සාමාන්‍ය විදියට අඩු වෙනවා. ඔන්න ඔය විදිහේ ප්‍රස්ථාරයක් අපිට ලැබෙනවා. ඒක දාගමු. ආසන්න වශයෙන් ගත්තොත් ඔය බෑවුම් වල වෙනස් වීම ගැන හිතන්න නැතුව මෙන්න මේ බෑවුම් වල වෙනස් වීම ගැන හිතන්න නැතුව ආසන්න වශයෙන් අඳින්න පුළුවන්. මෙන්න මේ විදිහේ සයිඩ් ප්‍රස්ථාරය. නමුත් ඔයගොල්ලෝ හොඳට බැලුවොත් පෙනෙයි මෙයා ඉන්නේ පහළ නම් මේ ස්ථානවල වැඩි වෙන ප්‍රමාණයට වඩා අඩු වෙන ප්‍රමාණ සුළු වෙනස් වීමක් තියෙනවා. ඒ නිසා මෙතන බෑවුම් වෙනස් වෙන්න ඕනේ. හරියටම ඇන්දොත් සාමාන්‍ය විදිහට ඇන්දොත් මේ වගේ ප්‍රස්ථාරයක් ඔකට නිවැරදියි. මම මේක දාන්න සාමාන්‍ය කියලා. සාමාන්‍ය. ඔක ඇඳගන්න. මේ අවස්ථාව ඇඳගන්න. මේකෙදි මොකද වෙන්නේ? නිරීක්ෂකයෙක් ඉන්නවා යම්කිසි දුරකින්. වස්තුවක් මේ විදිහට සංඛ්‍යාතයක් F0 සංඛ්‍යාතය සහිතව චලනය වෙනවා. මම එයි කියලා දාගන්නවා නිරීක්ෂකයා. මේ වගේම තව තැනක ඉන්නවා නිරීක්ෂකයෙක්. මේ වගේ B තැනකින්. ඉතින් නිරීක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා. මේක වටේට කැරකෙනවා. මේ වස්තුව තැන් දෙක තුනකින් ලකුණු කරගන්න. මෙතන ඉන්නවා. මේක මම P කියලා දාගන්න P. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන් P කියලා ප්‍රභවයක් තියෙනවා ශබ්දේ නිකුත් කරන.
ඒගොල්ලෝ ඔය විදිහට තැන් වල ඉද්දී මොකද වෙන්නේ කියලා බලමු. මේ හැමතැනදීම කේන්ද්‍රයත් එක්ක බැලුවොත් ලම්බය නිර්මාණය කළොත් අනිවාර්යයෙන්ම ඒක අංශක 90ට තියෙන්න ඕනේ. u මේවා u ඔන්න ඔය විදිහට තියෙන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? දැන් අපි බලන්න ඕනේ a ටයි b ටයි කොහොමද මෙයාව දැනෙන්නේ කියලා. a ටයි b ටයි. a කියන එක්කෙනාට අපි කොහොමද දැනෙන්නේ කියලා බලමු. ප්‍රභවයේ මෙතන ඊපස්සේ මේ වගේ අවස්ථාවක් ගත්තොත් ප්‍රවේගය ලම්බකයි අංශක 90. ඊපස්සේ මේ වගේ අවස්ථාවක් ගත්තොත් එතන වස්තුවේ ඉන්නවා. ඒකට මෙහෙට දීර්ඝ කරමු. මෙතන අපි u කියලා ලකුණු කරගත්තා. මට එනවා මෙහෙම කෝණයක්. දැන් මොකද්ද මට ලැබෙන්නේ? මේ පැත්තට u cos theta. u cos theta කියලා ලැබෙනවා. මෙයාගේ අපි කෝණයක් ලකුණු කරගත්තොත් ආසන්න වශයෙන් ලකුණු කරගත්තොත් අපිට මේක ගත්ත හැකි u cos theta ඒක ඒ වෙතට පේනවද? මෙතෙන්දිත් එනවා සංරචකයක්. ඊට පස්සේ මෙතන එක ආයත ලම්බකයි. මෙතනිනුත් ගත්ත හැකි සංරචකයක්. මේක θ. මේ පැත්තට තමයි විභේදනය වෙන්නේ. මොකක්ද දෙන්නේ එතකොට? u cos θ මෙහෙට. දැන් පේනවද? මෙන්න මේ අර්ධයෙන් ඉහළ කොටස ඔක්කොම ප්‍රවේග මෙහෙට සෙට් වෙන්නේ. නමුත් ඔයගොල්ලෝ දන්නවා ධ්වනි තරංග ප්‍රවේගය හැමතිස්සෙම හැදෙන තැන ඉඳලා මං කියව වටේටම විහිදෙනවා. ඒ නිසා අපිට පුළුවන් ධ්වනි තරංගයේ ප්‍රවේගය මෙහෙට එනවා. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට u cos θ ක්‍රියාත්මක වෙනවා කියලා ගන්න. මෙතෙන්දී නම් ධ්වනි තරංග ප්‍රවේගය මෙහෙට එනවා. u cos θ ඒ පැත්තටම එනවා. මෙන්න මේ අර්ධ වෘත්තය කොටස තුල. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මෙතනින් උඩ ටිකට අපිට දැම්ම හැකි එකක්. මෙතනින් උඩ ටිකට යට ටිකට එකයි, මෙතනින් උඩ ටිකට වෙනම සමීකරණයක් අපිට දැම්ම හැකි. මෙතන යට ටිකට අපි දැම්ම හැකි f සමානයි v යට v ධන u v යට v ඍණ u cos θ වතාවක් f0. අපි උඩ ටිකට දැම්ම හැකි සමානයි v යට v ධන u cos θ වතාවක් f0. හරි. මොකද වෙන්නේ? මේ ටිකේ මොකද වෙන්නේ? f කුඩායි f0. මේ ටිකේ f විශාල f0. දැන් මෙයාට ප්‍රස්ථාරය අපි නිර්මාණය කළොත් කොහොමද එන්නේ? කොතනින්ද පටන් ගන්න අපි? මොකක් කර එක තැනකින් පටන් ගමු.
මෙතනින් පටන් ගත්තොත් මොකද වෙන්නේ? මෙතනින් පටන් ගත්තොත් අඩු වේගෙන යන්න ඕනේ, අඩු වෙලා ඉවරලා නැවත F note එන්න ඕනේ. අපි මෙතනින් පටන් ගමු. මෙතන ගමු t සමානයි බිඳුව කියලා. මේක නිර්මාණය කරනවා. ඒ සඳහා ප්‍රස්ථාරය කාලයත් එක්ක සංඛ්‍යාතය. මුලින්ම අඩු වෙනවා, අඩු වෙලා වැඩි වෙලා නැවත බිඳුවට යනවා. මේක ඒ සඳහා ප්‍රස්ථාරය මේ තියෙන ඒ සඳහා ප්‍රස්ථාරය මම කැපිටල් A කියලා දාගන්නවා. ඊට පස්සේ මම ලකුණු කරගන්නවා. ඕක මට ලකුණු කරගන්න පුළුවන් ඔය විදිහට. මම මේ t බිඳුව මෙතන කියලා අරගෙන තමයි පටන් අරන් මෙහෙට ඇන්දේ. එතකොට අඩු වේගෙන අඩු පැත්තට ගිහිල්ලා වැඩි වෙලා මේ නැවත වැඩි වේගෙන එනවා මෙතෙන්ට. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ සිද්ධිය වෙන්නේ. බැරිලා හරි අහුවොත් b ට කොහොමද දෙන්නේ කියලා. b ඉන්නේ තව චුට්ටක් ඈතින්. තව චුට්ටක් ඈතින් ඉන්නේ b. ඈතින් හිටියා කියලා මේ දෙන්න සංඛ්‍යාත එකම F note අගයක තියෙන්න ඕනේ. F note න එකම අගයක තියෙන්න. හේතුව තමයි මෙයාගෙත් මෙතෙන්ට ආවහම F note F note සමාන වෙනවා. මෙයාට දැන් සංඛ්‍යාතයත් F note සමාන වෙනවා. ඒක මෙයාට මෙයාගේටම සමාන. ඒ නිසා අනිවාර්යෙන් මේ වගේ ස්ථාන අතරේ යන්න ඕනේ. මේ ස්ථාන අතරේ අන්න ඒක හොඳට මතක තියාගන්න. මේක විභාග ගානකට දුන්නොත් මේ වගේ ස්ථාන දෙකක් දීලා B එක අඳින්න කියලා කිව්වොත් අනිවාර්යෙන් මේ තැන් දෙක පයින්න බෑ. මොකද හේතුව මෙයාට දැන් F note සමානයි. හරි. ඒ නිසා අපිට මෙහෙම මේ තැන් දෙක ඒ විදිහට යන විදිහට නිර්මාණය කරන්න වෙනවා. නමුත් හැඩේ පොඩි වෙනසක් වෙන්න ඕනේ. හේතුව තමයි මෙයාගේ එක පැත්තක බෑවුම අනිත් පැත්ත බෑවුමට වඩා වෙනස් වෙන්න ඕනේ. ඒතකොට B එක එන්න ඕනේ මෙන්න මේ විදිහට. බලන්න. B එක එන්න ඕනේ මේ විදිහට. අපිට ගත්ත හැකි මෙන්න මෙහෙම පටන් අරන් වේග ශීඝ්‍ර බෑවුමක් එක්ක ගිහිල්ලා ඊට පස්සේ ඔන්න ඔය විදිහට. ඔන්න ඔය විදිහේ ප්‍රස්ථාර හැඩයක් අපිට B සඳහා එන්න හැකියි. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. මෙයා A මේ කඩේරිය ලියන්න තියෙන එක B. මේකත් දාගමු. ලියාගන්න කේන්ද්‍රයට එහෙම නැත්නම් ලියාගන්න මෙහෙම ලියාගන්න වෘත්තයක අරයට පරිධියට වෘත්තයක පරිධියට බාහිරින් පිටි ලක්ෂවල ඇතිවන සංඛ්‍යාත විචලනය වෘත්තාකාර පතයක පරිධියට ඉවතින් පිහිටි ලක්ෂවල ඇතිවන සංඛ්‍යාතවල විචලනය වීම. දැන් මෙතන අපි කතා කරන්න යනවා විද්‍යුත් චුම්බක තරංගයක් කියන්නේ මොකක්ද කියලා. විද්‍යුත් චුම්බක තරංග ඇතුළත්
නිකන් ශ්‍රේණියක් වගේ එකක් තියෙනවා. කෙමිස්ට්‍රි වලත් ඔයගොල්ලෝ මේක ඉගෙන ගන්නවා. ඒ ශ්‍රේණියේ තියෙනවා ඔයගොල්ලෝ කලින් අහලා තියෙනවා ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් කියලා. ඒ වගේ තව තරංග වර්ග ගණනාවක් තියෙනවා. ටීවී වලට එන්නේ ඒ වගේම රේඩියෝ තරංග ඔය හැමදේම විද්‍යුත් චුම්බක තරංග මේ ලෝකයක් භාවිත කරන හුඟක් දේවල්. බලමු මේ වීඩියෝ එකේ ඒක ඔයගලන්ට හොඳට පැහැදිලිව දක්වලා තියෙනවා. මේක බලලා ගන්න මේ තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංග ඇතිවන එදිනෙදා ජීවිතයේ අවස්ථා ගැන. රේඩියෝ එක එහෙම නැත්නම් oven එක, ෆෝන් එක ඔය හැම දෙයකම විද්‍යුත් චුම්බක තරංග තමයි භාවිතා වෙන්නේ. ටෙලිවිෂන් එක ඔයගොල්ලෝ ටීවී බලද්දි අතන ගියොත් මේ ලෝකයේ හැමතැනම මොනවද විද්‍යුත් චුම්බක තරංග දැන් මේ ගෙදරට එන Wi-Fi එක ඒ හැමදේම මිශ්‍ර වෙලා තියෙනවා. ඒ වගේම තව තියෙනවා X-ray, gamma ray, ඒ වගේම infrared ඒ කියන්නේ තාප හඳුනා ගන්න පුළුවන් තරංග. ඊට පස්සේ රේඩියෝ වේව්ස් ඒවා තමයි ඔයගලන්ට අහන්න ලැබෙන රේඩියෝ වල එන ශබ්ද. ඊට පස්සේ ගත්තොත් ඔය දාලා තියෙන හැම දෙයකම oven එකේ තියෙනවා මයික්‍රෝවේව්ස්, මයික්‍රෝවේව් oven එකේ. ඒ වගේම ඇහැට පේන විසිබල් ලයිට් එක ඔය හැමදේම මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියට අයිති වෙන දේවල්. බලන්න මේකේ හැදෙන්දි ප්‍රධාන වශයෙන්ම මේ තරංග නිර්මාණය වෙන්නේ විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍ර දෙකක් ආශ්‍රයෙන්. එකිනෙකට ලම්බකව චලනය වෙන විද්‍යුත් චුම්බක තරංග දෙකකින් තමයි මේක නිර්මාණය වෙන්නේ. මේවා නිර්මාණය වෙන්න හේතුව තමයි ඉලෙක්ට්‍රෝන වල යම්කිසි චලිතයක්. ඉලෙක්ට්‍රෝන වල යම්කිසි චලිතයක් සිද්ධ වුණාම එතන ඇති වෙන්න පුළුවන් චුම්බක ක්ෂේත්‍රයක වෙනසක්, ඒ වගේම විද්‍යුත් ක්ෂේත්‍රයක වෙනසක්. ඉතින් මේ වගේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රවල වෙනස්කම් නිසා ලෝකයේ හැමතැනම විද්‍යුත් චුම්බක තරංග හැමතිස්සෙම හට ගන්නවා. ඉතින් මේවල ශක්තිය අනුව පෙළ ගැස්සුවොත් එහෙම ශක්තිය මත ගත්තොත් එහෙම
වැඩිම ශක්තියක් එන්නේ වැඩි සංඛ්‍යාතයක් තියෙන තරංග වලට. වැඩි ශක්තියක් තියෙන වැඩි සංඛ්‍යාතයක් තියෙන තරංග වල වැඩි ශක්තියක් ලැබෙනවා. ඉතින් එහෙම ගත්තොත් එහෙම උලන්ට පේනවා ඇති තව තරංග වල විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි තරංග ආයාමය. ඉතින් සංඛ්‍යාතය වැඩි කියලා කියන එකේ අදහස් තමයි තරංග ආයාමය සංඛ්‍යාතය වැඩි වෙන්න තරංග ආයාමය මොකද වෙන්නේ? v සමානයි f ලැම්ඩා සමීකරණයට අනුව ඔයගොල්ලෝ දන්නවා. මොකද වෙන්නේ? අඩුද වැඩිද වෙන්නේ තරංග ආයාමය? ලැම්ඩා නැත්නම් තරංග ආයාම මොකද වෙන්නේ? සංඛ්‍යාතය වැඩි වෙද්දී විසිබල් ලයිට් එක කියන්නේ ඇහැට පේන ලයිට් එක. ඒකෙදි මොකද වෙලා තියෙන්නේ? නැනෝමීටර් 400යි 700යි අතර තමයි ඒගොල්ලන්ගේ තරංග ආයාම පිහිටන්නේ. ඒ වගේම ඇහැට වර්ණයක් පේන්නේ කොහොමද? ඇහැට වර්ණයක් පේන්නත් මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ වර්ණ කියන දේ උදව් වෙනවා. මේ වර්ණ ඇහැට පේන්නේ කොහොමද? මොකක් හරි පෘෂ්ඨයක් මතට වැටෙනවා ආලෝක කිරණ. ඒ වැටිලි ඉවරලා ඒ ආලෝක කිරණයක් යම්කිසි කිරණයක් ඒ පෘෂ්ඨය මගින් නැවත පරාවර්තනය කරනවා. දැන් ගහක කොළයක කොළ පාට අපිට පේන්න හේතුව තමයි ඒ කොළේ මගින් පරාවර්තනය කරන්නේ අර විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන කොළ පාට වර්ණයට අදාළ ප්‍රදේශය. ඉතින් අන්න ඒ තරංගායාමය සහිත නැත්නම් සංඛ්‍යාතයේ සහිත තරංගය අපේ ඇහැට ගියාම අපේ ඇහෙන් ඒක හඳුන ගන්නවා. ඒක කොළ පාට, ඒක මොළයත් එක්ක සම්බන්ධ වෙලා ඒක කොළ පාට කියලා හඳුන ගන්නවා. ඒ විදිහට තමයි ඕගලන්ට මේ ලෝකේ හැම ඇහැට පේන වර්ණයක්ම පේන්නේ. හරි. ඔන්න ඕක තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලියේ කතන්දරේ. ඕක නැත්තම් ඕගොල්ලන්ට මොකුත් පේන්නේත් නැහැ. ඒ වගේම තමයි දැන් ඔය රූපයක් දැම්ම නේද X-ray කියලා. ඒ තමයි සාමාන්‍ය ඇහැට පේන විදිහ නෙමෙයි X-ray light එකක පේන විදිහ. colors වෙනස්. සහ අපේ ඇහැට ඇත්තටම පේන්නේ නැහැ. ඒක අපිට වෙනම විදිහවල් වලින් චෙක් කරලා බලන්න පුළුවන් උපකරණ වලින් තමයි. දන්නවා ඇති අර මොනවාද මුදල් නෝට්ටු කොපි ගහන්න බැරි වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි ඒ මුදල් නෝට්ටු වල විශේෂ දියසලකුණු කියලා දේවල් යොදනවා. ඒවා ඇහැට සාමාන්‍ය ඇහැට පේන්නේ නැහැ. ඒක බලන්න නම් මොකද්ද අවශ්‍ය? අල්ට්‍රාවයලට් ලයිට් එකක් ඒ නෝට්ටුවට ගැහුවාම අපිට ඒකේ ඇතුලේ තියෙන දියසලකුණු සමහර ඒවා බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ විදිහේ විශේෂ භාවිතා තියෙනවා ඔය විද්‍යුත් චුම්බක තරංගවල. ඒ වගේම ගැමා රේස් වගේ ඒවා පාවිච්චි කරනවා. හුඟක් පිළිකා වගේ ඒවා පුච්චන්න වගේ නිකන් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අපි බලමු ඒකේ රූප සටහන. විද්‍යුත් චුම්බක වර්ණාවලිය. වේව්ලෙන්ත් කියලා කියන්නේ තරංග ආයාමය. බලන්න වමේ ඉඳලා දකුණට එද්දී තරංග ආයාමය වමේ ඉඳලා දකුණට එද්දී තරංග ආයාමය මොකද වෙලා තියෙන්නේ? තරංග ආයාමය අඩු වෙලා හිල්ල තියෙනවා. තරංග ආයාමය අඩු වෙන්න සංඛ්‍යාතයට මොකද වෙලා තියෙන්නේ? සංඛ්‍යාතය බොහොම ලොකු වගේකට ගමන් කරලා තියෙනවා. ඉතින් දැන් මේගොල්ලන්ගේ ශක්තිය අපි ගැන හිතුවොත් එහෙම අපිට පේනවා ඔබලා ඉගෙනගෙන ඇති සමීකරණය. ඔබලා ඉගෙනගෙන තියෙනවද E සමානයි hc E සමානයි h nu කියලා සමීකරණය. මෙන්න මේක ඉගෙනගෙන තියෙනවද? මෙන්න මේක hf h nu කිව්වත් hf කිව්වත් හරි. මෙන්න මේක ඉගෙනගෙන තියෙනවද? මේ සම්බන්ධතාවය ඉගෙනගෙන තියෙනවද? මම ඇනොටේට් කරපු එක ඔය.
E සමාන HF. ඒක අනු බැලුවොත් එහෙම වමේ ඉඳලා දකුණට යද්දී ශක්තිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ ඔය එක්ස්රේ වගේ එව්වා පාවිච්චි කරන්නේ මොකටද? ශරීරයේ අභ්‍යන්තරයේ මොන හරි උලක් වගේ එකක් ඇනලා තිබුණොත් ඒ උල කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා වගේ දේවල් හොයාගන්න අපිට පුළුවන් එක්ස්රේ එකක් භාවිතා කරලා. ඒ වගේම ගැමා රේස් කියන ඒවා පාවිච්චි කරනවා කැන්සර් සෙල්ස් වගේ ඒවා මරන්න. ඒවා තමයි අපිට ලැබෙන්නේ ශක්තිය වැඩි විද්‍යුත් චුම්බක තරංග කොටසට. තව විද්‍යුත් චුම්බක තරංග ඉතින් සාමාන්‍ය ආලෝකය යන විද්‍යුත් චුම්බක තරංග විදිහට. ඊට පස්සේ මයික්‍රෝවේව් අයන්ස් වලට ගියාම ඒවා අපි පාවිච්චි කරනවා කැම උයන්න. ඒ වගේම තව රේඩියෝ වේව්ස් කියන ඒවා අපි පාවිච්චි කරනවා ටීවී එහෙම නැත්නම් හයි UHF VHF ඔය තරංග අපි පාවිච්චි කරනවා ටීවී රේඩියෝ බලන්න. ඊට පස්සේ ඉන්ෆ්‍රාරෙඩ් කියන ඒවා අපිට පුළුවන් ඒක හීට් එක කියලා මම කිව්වා තාපය කියන දේ ගැන අධ්‍යයනය කරද්දී පාවිච්චි කරන එකක් තමයි ඉන්ෆ්‍රාරෙඩ් කියලා කියන්නේ. ඔය විදිහට අපිට විද්‍යුත් චුම්බක වර්ණාවලිය කොටස් වලට බෙදා ගන්න පුළුවන්. මේකෙම තව එකක් තියෙනවා රූපයක්. බලමු. බලන්න. මේ රූපය අපි ඇඳගමුද? ඔක ගහලා ඇඳගමු අපි. විද්‍යුත් චුම්බක තරංග මාතෘකාව. එකිනෙකට ලම්බකව කම්පණය වන විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර දෙකකින් විද්‍යුත් චුම්බක තරංග නිර්මාණය වී ඇත. ඇත්තටම කිව්වොත් අපි මේ චුම්බක ක්ෂේත්‍ර දෙකක් කියලා කිව්වට විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර අපි සම්පූර්ණ දෙක යුගලයක් විදිහට ගත්තොත් ඇත්තම අපි සාමාන්‍යයෙන් දකින ආලෝකයේ සාමාන්‍යයෙන් තැනක ඕනේ තැනක අපි දකින ආලෝකය එහෙම නැත්නම් එක්ස්රේ ගැමා රේ ඔය හැම දෙයකම තියෙන්නේ ඔය විදිහේ තනි විද්‍යුත් චුම්බක තරංගයක් නෙමෙයි. අනේ අදහස පොඩ්ඩක් හරියට තේරුම් ගන්න. නමුත් අපි මේක අධ්‍යයනයේ පහසු සඳහා තමයි මේ විදිහට තනි විද්‍යුත් චුම්බක තරංගයක් කියලා කතා කරන්නේ. නමුත් ඇත්තටම ලෝකේ තියෙන එව්වල තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංග සෙට් ගොඩක්. හරි. ඉතින් මේ වගේ ඒවා බොහොම සංකීර්ණයි කතා කරන්න ගියාම ඒ නිසා අපි සාමාන්‍ය සරල අදහස තේරුම් අරගෙන යමු. විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර දෙකකින් තමයි මේ විද්‍යුත් චුම්බක තරංග නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ලියාගත්තනේ ඒක. මෙම විද්‍යුත් චුම්බක තරංග නිර්මාණය වී ඇත්තේ එකිනෙකට ලම්බකව කම්පණය වන විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර දෙකකින්. අපි ඒක පොඩ්ඩක් ඇඳගමු. මාත් එක්කම අඳින්න. මාත් එක්කම අඳින්න. මෙන්න මේ විදිහට එක පැත්තකට චුම්බක ක්ෂේත්‍රය යනවා. මම මේ අතට අඳිනවා. ඊට ලම්බකව මෙන්න මේ විදිහට එකිනෙකට ලම්බකව ගමන් කරන ක්ෂේත්‍ර දෙකකින් නිර්මාණය වෙලා තියෙනවා.
මේක ඇඳ ගන්න. මේක මම දාගන්නම් මැග්නටික් ෆීල්ඩ් එක කියලා M. මෙන්න මේක ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක අලු පාටේ. ඇඳ ගන්න. ඇඳ ගන්න. මේගොල්ලන් චලන දිශාව මෙහෙට. මම ඉතලයක් දැම්ම මේ පැත්තට. විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා දාගන්න. විද්‍යුත් චුම්බක වර්ණාවලිය. විද්‍යුත් චුම්බක වර්ණාවලිය වරන් ඇතුළට දාගන්න. මේ මගින් විවිධ විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර වලින් නිර්මාණය වූ විවිධ චුම්බක විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර නිර්මාණය වූ විද්‍යුත් චුම්බක තරංග නිරූපණය කරයි.